අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හත්වෙනි පැය කණ්ඩායම වෙනද වගේම හදවතින්ම සුබ පතනවා. ඒ වගේම තමයි කොරෝනා වසංගතයෙන් ඔබත් මමත් රටත් බේරගන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න වගකීම් යුතු පුරවැසියෙක් විදිහට අදත් ඔබ කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් හත්වෙනි පැය ආරම්භයේදී ඉල්ලනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතා සන්තක කරලා පාර්ලිමේන්තුවේ 3/1 බලයකුත් ලබා ගත්තා. අපේ රටේ ජනාධිපතිවරයෙක් විදිහට ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව ජනතාවගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව වසරක් ගෙවුණු තැන සාක්ෂාත් වෙලා තියෙනවද? ඔබ අපේක්ෂා කළ විදිහට රට නිවැරදි දිශානතියකට ගිහිල්ලා තියෙනවද? මොකද්ද වෙලා තියෙන්නේ? විය යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳව අපි සූදානම් වසරක ප්‍රගතිය පිළිබඳව කතා කරන්න. ඒ වෙනුවෙන් රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පාදක මණ්ඩලයේ හිටපු සහ ගමෙන් ගමට ගිහිල්ලා ගමේ තිබුණු ප්‍රශ්න ටික අරගෙන ආවිලා ගම අපේක්ෂා කරපු දේවල් ටික එකතු කරලා ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම වර්තමානයේ රක්ෂණ සංස්ථාවේ ගරු සභාපතිතුමන් ආචාර්ය ජගත් වැල්ලවත්ත මැතිතුමන්ට අපි ආරාධනා කළා 17 වෙනි පැයට. නමත් මාදරේ ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ජගත් වැල්ලවත්ත මැතිතුමනි දැන් ඔබතුමාලා තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ. සෞභාග්‍යයේ දැක්ම රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශය. දැන් ඔබතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු සම්පාදක මණ්ඩලය නියෝජනය කරපු නියෝජිතයෙක් විදිහට ඔබතුමාලා වසරකදී අපේක්ෂා කරපු ප්‍රගතිය දැන් අපේක්ෂා කරලා තියෙනවද? ඒ කියන්නේ ඒ වසරක අපේක්ෂා කරපු ප්‍රගතියකට රට ගිහිල්ලා තියෙනවද? වසරක් තුල අපේක්ෂා කළ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපිට සැලැස්මක් තිබුණා. අවුරුදු 5 අවසන් වෙනකොට අපි ආර්ථිකයේ සමාජ සංවර්ධනී ඒ වගේම දේශපාලන සමාජයේ ඇතුලේ අපි මොන ප්‍රගතියන් අත්පත් කරගත යුතුද කියලා. නමුත් ඔබම දන්නවා 2019 ජනාධිපතිවරණය වුණු තැන් ඉඳලා නොවැම්බර් 18 ඉඳලා පෙබරවාරි මාසය වෙනකොට ලෝකෙම කොරෝනා වසංගතයකින් වෙලා ගන්නවා. ඒක අපි දැන් අද මේ වෙනකොට බොහොම බරපතල අභියෝගාත්මක තැනකට යොමු වෙලා ඉන්නවා. ඒ කියන්නේ අවුරුද්දෙන් මාස දෙකක් ඇරෙන්න අපි අර්බුදයක ඉන්නවා. දැන් මේක තමයි මම හිතන්නේ සාර්ථකත්වය අසාර්ථකත්වය පිළිබඳ රජයක් විදිහට ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග විදිහට අපි සලකා බැලිය යුතුයි. කියන්නේ ලෝකයේ යම් රටක් මෙතෙන්ට ඇද වැටුණාන් පස්සේ කියන්නේ මින් පෙර අවුරුදු 5 ගත්තොත් එහෙම මේ මොකක්වත් නැතුව අත්කරගත්ත ප්‍රගතිය සහ වර්තමාන රජයේ අවුරුද්දක් තුල අත්කරගත්ත ප්‍රගතිය දිහා බැලුවයන් පස්සේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් මම හිතන්නේ අපිට සතුටු විය හැකි තැනක ඉන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගුවන් තොටුපළවල් වහලා නාවික ගමනාගමනයේ සීමා වෙලා එසේ තිබියදී අපනයනය පිළිබඳ කාරණාව ගත්තාම ඒවා ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ඇඟලුම් කර්මාන්තය වේවා කුරුඳු වේවා අනිකුත් ද්‍රව්‍ය වේවා ඒවා අපනයන ඒ විදිහටම සිදු වෙනවා සහ විශාල ප්‍රගතියක් මේ ක්ෂේත්‍රය අත්කරගෙන තිබෙනවා. මම කියන්නේ එක ක්ෂේත්‍රයක විතරයි. ඒ වගේම අපි මේ දැන් බොහෝ වෙලාවට පහුගිය කාලය පුරා නිතරම ඇසූ කාරණා දැන් ඩොලර් එක කීයද? දැන් කවුරුත් එහෙම අහන්නේ. ඇයි ඩොලර් එක යම්කිසි ස්ථාවර මට්ටමක පවත්වාගෙන ඉන්නවා. පක්ෂි කියනවා මහා විශාල ණය අරගෙන ඉන්නවා කියලා. දැන් එහෙම එකකට යන්නෙත් නැහැ. වර්තමාන රජය සැලසුම් කර පරිදිම රාජ්‍ය ව්‍යවසායන් කියන උදාහරණයක් දෙන රක්ෂණ සංස්ථා වේවා බැංකු වේවා ඒ වගේ ලාභ උපයන ආයතන හරහා ලබා ගන්න ආයෝජන මගින් ආර්ථික සංවර්ධනය මහජන සුබ සාධනය ආදී දේවල් සඳහා මුදල් ආයෝජනය කරමින් ඉන්නවා. දැන් ලංකාව මම හිතන්නේ 1977 වෙනකොට බෙහෙත් ලංකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම රජයේ ඒකාධිකාරියක් තිබුණා. 77 දී රට විවෘත කරනවා කියන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය යනකොට මේ සඳහා අවස්ථාව පෞද්ගලික අංශය දුන්නා. එදා ඉඳන් අද දක්වා මම දන්නේ තවමත් සමස්ත සමාජය දන්නවද කියලා අපි බෙහෙත් පිටරටින් ගේන්න ඕන කියලා හිතනවා. මේනකොට බෙහෙත් වර්ග 25ක් ලංකාවේ අලුතෙන්
තිබුණට වඩා නිෂ්පාදනය කරන. එපමණක් නෙවෙයි ඉදිරියේදී බෙහෙත් ද්‍රව්‍ය අපනයනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් හදමින් ඉන්නවා. ඉතින් මේ වගේ විවිධ ක්ෂේත්‍රවල තවම ඇසිදිසි වෙන්නේ නැහැ සමහරලාට. ඒ අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීමේ කටයුතු ඒ ආකාරයෙන්ම ආරම්භ කළ තිබේ. ජගත් වෙලතුමද දැන් ඔබතුමාලා රට හදන දැක්ම මේ සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කරනකොට රටේ මෙහෙම දෙයක් වෙයි කියන තැනක කිසිම තැනක ඔබතුමාලා උපකල්පනයක හිටියේ නැහැනේ. හැබැයි දැන් ඔබතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා ජනතාව ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඉලක්කගතව ඔබතුමාලා අවුරුදු 5ක සංවර්ධනයක් අපේක්ෂා කළා. ඒ අවුරුදු 5 සංවර්ධනයේ කඩේම අවුරුද්දෙන් අවුරුද්ද අයවැය තුල ජනතාවට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් නිර්මාණය කරගෙන යන්න ඔබතුමාලා උත්සාහ කළා. හැබැයි දැන් තියෙන තත්ත්වයක් එක්ක ඔබතුමා විශ්වාස කරනවද ඔය හදපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අවුරුදු 5ක් වෙනකොට යථාවත් කරගන්න පුළුවන් වෙයි කියලා? අනිවාර්යෙන්. මේ තත්ත්වයත් මොකද හේතුව දැන් කොරෝනා තත්ත්වයට ගත්තයන් පස්සේ ආරම්භයේ ඉඳලා පළවෙනිව ලොක්ඩවුන් කරලා කර්ෆියුද ඇඳ නීතිය දාලා මේ ඔක්කොම තියද්දිත් කුමුරුවල වගාබිම්වල වැඩ කිරීම සඳහා අවස්ථාව දුන්නා. අමතක කරන්න එපා. ඒ කියන්නේ කිසි වෙලාවක ලංකාවේ කෘෂිකර්මාන්තය ඇතුලේ කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. කෘෂිකාර්මික කටයුතු මොන තත්ත්වයන් යටතේ හෝ දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඊළඟ මත්ස්‍ය වෙළඳපොළ මසුන් නැල්ලීම කියන්නේ දීවර කර්මාන්තය ඉතා සස්ත්‍රීකවම ක්‍රියාත්මක වුණා. මේ මෑත කාලේ ඇතිවෙච්ච අර මාළු වෙළඳපොළේ තත්ත්වයන් ඇරුණාම ඒ තත්ත්වය ක්‍රියාත්මක වුණා. දැන් මම හිතන්නේ මෙවර තමයි ලංකාවේ කරුණු දෙකක්. එකක් තමයි වී අස්වැන්න මෑත කාලේ ලැබෙන්නට නියමිත උපරිම අස්වැන්න කරා ළඟා වෙලා තියෙනවා. දැන් කෘෂිකර්මාන්තය අසාර්ථක වුණා නම් එම තත්ත්වය ඇති වෙන්නේ නැහැ. දැන් මත්ස්‍ය සම්පත එහෙම නෙවෙයි. ඒක ස්වභාවිකව නෙලා ගන්න එකක්. ඒත් මම හිතන්නේ මෙවර තමයි මේ කන්නේ තමයි දීවර සම්පත උපරිම ආකාරයේ අස්වැන්න ගෙනෙන්නේ. ඊ අතරතුර තමයි හදිසියේම මාළු වෙළඳපොළ තත්ත්වයන් එක්ක බොහෝ දීවර වරායවල් වල කටයුතු අඩපණ වුණා. දැන් ඔබතුමා ওই විදිහට කිව්වට වසරක් ගත වෙන තැන ප්‍රබල විපක්ෂයක් අපේ රටේ නැති වුණත් ඉන්න විපක්ෂයේ ප්‍රබලව කියන දෙයක් තමයි අවුරුද්දක් අවසානයේ ජනාධිපතිවරයා ෆේල් කියන කාරණය. නැත්නම් ඔබතුමාලගේ අඬුව ෆේල් කියන කාරණය. ඔබතුමා පිළිගන්නවද? ජනාධිපතිතුමා හෝ රජය ෆේල්ද කියන එක දිහා බලන්න ඉස්සරලා බැලිය යුත්තේ විපක්ෂය කොතනද ඉන්නේ කියලා. මම කියන්නේ මෙහෙමයි ඉතින් සල්ලි ගෙවන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් හසුරුවන එකට ගොඩක් ඕනේ නැහැ. මේ 69 ලක්ෂයක් ඡන්ද මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඒ තිබිච්ච ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හින්දා. ඊ අවුරුදු 5 ඇතුළත කළ දෙයක් කියනකෝ. අඩුම ගානේ සක්‍රීයව ක්‍රියාත්මක කළ කිසිම දෙයක් නැහැ. එකම දේ අපි දුටුවේ දෙපක්ෂයේ රණ්ඩුව විතරයි. ඒ හින්දා මේක කැඩිලා බිඳලා ගිහිල්ලා දැන් අද වෙලා තියෙන්නේ ඔබේ මාධ්‍යවත් අනිකුත් මාධ්‍යවත් නෙවෙයි සමාජයේ මතය හසුරුවනවා කියලා බොහෝ දෙනා කල්පනා කරන්නේ. සමාජ මාධ්‍ය තමයි මේ ජනමතය හසුරුවන්නේ කියලා. මම ඉතා පැහැදිලිව කියනවා පොදු ජනතාවට මේ සමාජ මාධ්‍ය පිළිබඳ කාරණාව කවර කිසි කලකවත් වැදගත්. මේ සමාජ මාධ්‍ය හසුරුවන්නේ තරුණ පරම්පරාවේ පිරිසක් සහ එක්තරා නාගරික උගත් සමාජයක්. දැන් ඔය මතය ගේන කණ්ඩායම මේ මතය ගේන්නේ ඇත්ත වශයෙන්ම සමාජයේ දැන උගත් කණ්ඩායමට. දැන් ඒකට හේතුවක් තියෙනවා. 2015දී අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය පරාජය වීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකම. ඒ සමාජ මාධ්‍ය ඇමතුවේ දැන උගත් කණ්ඩායමට. නැත්නම් පාවෙන ඡන්දවලට තරුණ පරම්පරාවට. එතකොට දැන් 2019 වෙනකොට මේ සමාජ බලවේග දෙකම හිටියේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමා සමග. දැන් ඔය ෆේල් කියන කතාව ගේන්නේ ඔන්න ඔය කියන කණ්ඩායම් දෙකට. මොකද බොහොම පහසුවෙන් උච්චාරණය කළ හැකි. ඒක නිකන් ඇසුදුටු පමණින්ම මාධ්‍ය ටැග් එකක් නේ. වෙන මොකක්වත් නෙවෙයි. හැබැයි
මම කියන්නේ ඔය ෆේල්ද පාස්ද කියන එක නෙමෙයි බැලිය යුත්තේ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවකදී රට සමාජය උද්ඝෝෂණ වලින් තොරව දැන් උදාහරණයක් විදිහට ආධාර දුන්නේ නැහැ කියලා උද්ඝෝෂණය කරන්නේ. ඒව නිකන් දේශපාලනිකව කවුරු හෝ ගොඩනගනවා නම් ඇරෙන්න මෙතරම් විවසනයක් වෙලා තියෙද්දි. මෙතරම් විවසනයක් වෙලා තියෙද්දි සමාජය යහපත්වකින් තිබෙනවා. ඒ සමාජයේ සංසුන් බව තමයි පේල්ද පාස්ද කියන එකට දෙන්න පුළුවන් මට දෙන්න පුළුවන් උදාහරණය. කවුරුත් බඩගින්නේ ඉඳලා මැරෙලා නැහැ. රැකියාව සම්බන්ධයෙන් ගත්තයන් පස්සේ ඒ ඔක්කොම ක්‍රියාත්මකයි. මොකද මේගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ තත්ත්වයට එක්ක රට සම්පූර්ණයෙන්ම වහලා මිනිසුන්ට යන්නේ මන් නැති කරලා ආර්ථිකය බිඳ වැට්ටුවාම තමයි මේක හරියන්නේ කියලා. ඒත් දැන් මේ ඔය ෆේල් කියන කතාව වෙන්නේ කරුණු දෙකක් නිසා. එකක් තමයි ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා කියන විශ්වාසය විපක්ෂයේ තියෙන. කියන්නේ ඔවුන් දිගින් දිගටම කල්ෙමු නොපැවැත්තු මැතිවරණ දෙකෙන් එකක්. දැන් සාමාන්‍ය ප්‍රවණතාව තමයි ජනාධිපතිවරණයකදී ලැබෙන ඡන්ද ප්‍රතිශතය මොන පක්ෂයකටවත් මහ මැතිවරණයේදී ලැබෙන්නේ නැහැ. මොකද ද්වන්ද්ව සටනක් ජනාධිපතිවරණයේ තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ ඊට වඩා වෙනස් එකක්. මේ මහ මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශතයවත් පළාත් සභා මැතිවරණයක ලැබෙන්නේ නැහැ. පළාත් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියාම ඊටත් වඩා අඩු වෙනවා. දැන් විපක්ෂය ඇතුලේ තිබෙනවා අති ප්‍රබල අර්බුදයක්. විපක්ෂය කියන්නේ අපි මේ දැන් සජාති පක්ෂයක් නැහැනේ. දැන් තියෙන්නේ ඒ වෙනුවට අටවාගත්ත විපක්ෂයක්. දැන් මේ පක්ෂය ඇතුලේ අර්බුදයක් තිබෙනවා. එයින් කී දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවද කියලා. ඒක වුන් දන්නවා. ඊළඟට නායකත්වයේ සම්බන්ධයෙන් අර්බුද රාශියක් තියෙනවා. ඒකේ නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාසද, ඒකේ නායකයා වෙන්නේ චම්පිකද, එහෙම නැත්නම් වෙන කෙනෙක් පිටින් එක්ස්පෝර්ට් කරනවද 2015 දී වගේ අනිත් පැත්තෙන් එහෙම විශාල සංවාදයක් තිබෙනවා. එතකොට මේ වගේ තැනක ඉන්නකොට ඔවුන්ට මේක රැකගන්නේ කොහොමද? අතිවිශාල මාධ්‍ය ප්‍රචාරණ යක ඇතුලේ විතරයි. ඒ කියන්නේ සමාජයේ තමන්ගේ සමාජිකයෝ ඉන්න සුළු දෙනා සහ තමන්ගේම නායක කාරකාදීන්ට මතයක් දෙනවා. අන්න මේ අපි මේ දැන් රටේ මතය මේකයි. ඒ කියන්නේ මේ තමන්ගේ පාක්ෂිකයින් සහ තමන්ගේ නායක කාරකාදීන් පිනවීම තමයි මේ මාධ්‍ය ව්‍යාපෘතිය අරමුණ. ඔබතුමා කියන්නේ විපක්ෂය කියන විදිහට අසමත් නැහැ කියලා ආණ්ඩුව. දැන් මම ඔබ අසන විදිහටවත් මම කියන විදිහටවත් නෙවෙයි. රටක රාජ්‍ය අසමත් වීම පෙන්눔 කරන සාධක වලින් එකක්වත් සම්පූර්ණ වෙලා නැහැ. ජගතලතුමා බලවල හිතුවා ආණ්ඩුවක් විදිහට අවුරුද්දක් වෙන කෙටි කාලයක් තුල විපක්ෂයෙන් ප්‍රබල විපක්ෂයක් නොතිබුණත් ප්‍රබලව නැගෙන ජනමතයක් ගොඩනගන්න ඔවුන් මේ විදිහට උත්සාහ ගන්නේ කියලා. හැබැයි ඔබතුමාලා දැන් ආපු ගමන් මගේ දැන් ඔබතුමා ආරම්භයේදීම සඳහන් කළා මාස 2යි ආණ්ඩුවට යන්න පුළුවන් උනේ ඒ අපේක්ෂාවන් ඉලක්කගතව කියලා. හැබැයි එතනින් මෙහාට කොරෝනා වසංගතයත් එක්ක ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙනවා. හැබැයි මේ ව්‍යාකූලත්වය නිර්මාණය වුණු ගමනේදී ඔබතුමාලා ආණ්ඩුවක් විදිහට සමත් කියලාද ඔබතුමාලා යලි යලි කියන්නේ? අනිවාර්යෙන්. එකක් ආණ්ඩුවක් විදිහට සමත්. ඒ කියන්නේ දැන් ලෝකයේ බොහෝ රටවල් වල අවශ්‍යම අනිත් ආර්ථික සංවර්ධන කාරණා අතාරින්නකෝ. මේ කොරෝනා පාලනය සහ කොරෝනා තත්ත්වයට මුහුණ දීම පිළිබඳ කාරණාවේදී පවා අදත් ඇමරිකාවේ දවස් දෙකකට ඉස්සෙල්ලාම හිතන්නේ ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ආශාද්‍ය බවට පත්. මරණ සංඛ්‍යාව වෙසීමයි. යුරෝපයේ එහෙමයි. මැද පෙරදිග කලාපයේ එහෙමයි. ඉතින් මේ වගේ තත්ත්වයන් තිබියදී පළවෙනි රැල්ල ඉතා හොඳින් කළමනාකරණය කළා. දෙවෙනි රැල්ල කළමනාකරණය කරමින් යනවා. එතකොට මම හිතන්නේ මිනිස්සුන්ගේ ඇසට පේන ඇසදිසි තර්කය කාරණා මේකයි. ඊළඟට සියලු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි සහ ආරම්භ කරලා තිබෙනවා. අති දැවැන්ත ආයෝජනයක් නිවාස සංවර්ධනය සඳහා වැය කරනවා. ඒ සඳහා රක්ෂණ සංස්ථාවත් අපි ඒ සඳහා අවශ්‍ය ආයෝජන සපයනවා. එතුළ මේ ශේෂත්‍රය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ශේෂත්‍රය මේ ආදී වශයෙන් සෞභාග්‍යයේ දැක්මේ සැලසුම් කළ බොහෝ දේවල් ජනතාවට මතයක් අරගෙන යන්න හරේ විපක්ෂය කටයුතු කරන්නේ මොකක් හෝ කාරණාවක් මත පදනම් වෙලානේ. ආණ්ඩුවක් විදිහට අවුරුද්දක් ආපු තැන ඔවුන් යම් තැනකදී ජනතාව ඉස්සරහට ගිහලා මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරන ආණ්ඩුවක් විදිහට ඔබතුමාලා යලි පසුවිපර කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. තව අවුරුදු 4ක් දුරව නම් ආණ්ඩුව
එහෙම පසු විපරමක් කිරීමේ අවශ්‍යතාවයක්වත් නැද්ද? අසමත් කියන තැන ඉඳන් ඔවුන් නගන ජනමතයට එරෙහිව ඔබතුමාලා මතයක් ගොඩනගන්න. අසමත්කම පිළිබඳ කාරණා මතක තියාගන්න ලෝකයේ පුරාම බොහෝ දෙනා විශ්වාස කරනවා සමාජ මාධ්‍ය විසින් ගොඩනගන මතය එක තමයි සියල්ල තීන්දුව වෙන්නේ කියලා. හැබැයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු සමාජය ඇතුලේ මේ සමාජ මාධ්‍ය එක්ක සම්බන්ධ නැති කොපමණ පිරිසක් ඉන්නවද? මම කලිනුත් කිව්වේ ඒකයි. ඔබ වැනි අය ජනමාධ්‍යවේදීන් මේ ගොඩනගන ලද කියන්නේ අපි කියොත් ආටිෆිෂල් මතවාදය පිළිබඳ ප්‍රශ්න කරනවා. මම ඉන්නේ එතන නෙවෙයි. අපි මේ සමාජයත් එක්ක ජීවත් වෙනවා. සමාජයේ ජනතාවගේ හැබැයි ඒක ඇත්තටම දැන් ඔබතුමාලා දැන් ඔය කියන කාරණාත් එක්ක දැන් 2015 ආණ්ඩුවට ප්‍රබලව ජන සමාජයේ ගොඩනැගිච්ච මතයක් නේ ඕක. ඒකට 2015 ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ගෙදර යන්න හේතුව තමයි සමාජය තුල වැරදි මතයක් සමාජගත කිරීම. ඔබතුමාලා පස්සේ ඔබතුමාලා කරු පසු විපරමන් තුල ඔබතුමාලා සාකච්ඡා තුල කියපු කාරණේ. දැන් මේ ගමනක ආරම්භයක් නෙමෙයිද මේ වෙන්නේ? ඒකට මෙතන නිහඬව සිටීම සාධාරණද? කිසිසේත් නෑ. මෙහිමයි මාධ්‍ය ප්‍රචාරණයකට මුහුණ දීම කියන එක වර්තමානයේ සමාජයේ ආර්ථික සමාජ කාරණා ඇතුලේ රජයේ මුහුණ දෙමින් තිබෙන අර්බුදත් එක්ක ගත්තම ඒ තරම් කාරණාවක් නෙවෙයි මම කියන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගන්නවා. හැබැයි විපක්ෂයේ එකම අවශ්‍යතාව සහ උවමනාව මෙන්න මේ කාරණාවට විතරක් රජය කොටු කරන්න. 2015 ඇතිවෙච්ච තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපාපු කාරණා සමහරක් ඒවට පදනමක් තිබුණා යම් ආකාරයක. ඒ පදනම තමයි පාවිච්චි කරේ. ඒකෙන් මම අර කලින්ම කිව්වේ එකයි. ඊ රජය 2015 දී ඇතිවෙච්ච රජයේ දුර්වලකම් වලට වැඩිය උගතුන් ව්‍යාපාරිකයින් මේ පිරිසට ආමන්ත්‍රණය කළා. පාවෙන ඡන්දවලට තරුණ ඡන්දවලට ආමන්ත්‍රණය. අදත් ඒ කාරණාව තිබෙනවා. දැන් ඉදාගෙන ආවේ වංචා දූෂණ පිළිබඳ කාරණා. වර්තමානයේ ඇමරිකන් තානාපති කාර්යාලයේ තියෙන බිල්ඩින් එක පවා අහවල් අය ගත්තා කියලා කිව්වා. මේ වගේ විශාල මතයක් රට පුරා හැදුවා. දැන් එහෙමනම් ඒ ආණ්ඩුව ආවෑන් පස්සේ ඒවට විරුද්ධව පියවර ගන්න ඕනේ. දැන් ඒ මුලා කිරීම පිළිබඳව සමාජයට අවබෝධයක් තිබුණා. ඒ නිසා තමයි ඒ සමාජ මාධ්‍යම ජනාධිපතිවරණයේ ඉවරලා 2015 එතෙන් ඉඳලම ඊට වඩා විශාල ප්‍රතිප්‍රහාර දුන්නේ. මම කියන්නේ මේකයි මේ සමාජ මාධ්‍ය කියන ඒවා හැසිරවීම දැලිපියෙන් කිරිපැණි කනවා වගේ වැඩක්. මං ජලියාලි විමසීමේ ජගත් වැල්ලත් මහත්මයා අපි සාකච්ඡා ඉස්සරහට අරගෙන යන්න මූලිකව ගොඩනැගිලා මේ වෙලාවේ සමාජය තුළ මූලිකව ගොඩනැගිලා තියෙන ප්‍රශ්නෙට පිළිතුරක් ඔබතුමාගේ අපේක්ෂාව ඔබතුමා කරුණු ගණනාවක් ඔස්සේ පරල ලෙස ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. හරි. ආණ්ඩුව අවුරුද්දක් ඇවිල්ලා තියෙනවා. සෞභාග්‍යයේ දැක්ම තුළ රට ඉස්සරහට අරගෙන යන්න තිබූ ගමනට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. මාස දෙකයි රට දුවන්න පුළුවන් වෙන්නේ. ජලි ආර්ථික ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් යනවා නම් මේ තියෙන තත්ත්වයක් එක්ක සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්තිය වෙන දිශාවකට වෙනස් කරන්න සිද්ධ වෙන්නේ නේද? නෑ මම හිතන්නේ කිසිම එහෙම රජයේ වමනාවක් අපේක්ෂාවක් නැහැ. ඉතින් ඔබතුමාලා දැන් කොරෝනා තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ රටට විතරක් නෙවෙයි ලෝකෙට මේක බලපාලා තියෙනවා. ඔබතුමාලා ආයෝජන අපේක්ෂා කළා, ණය අපේක්ෂා කළා. ආනයන සීමාවන් තුල ඔබතුමාලා රටේ ඉස්සරහට යන්න ඕන ගමනක් පිළිබඳව සාකච්ඡා කළා. ඊට පස්සේ ශ්‍රම වෙළඳපොළ තුල ඔබතුමාලා දායකත්වයක් අපේක්ෂා කළා. අනෙක් පැත්තේ සංචාරක ව්‍යාපාරය තුල ඔබතුමාලා දායකත්වයක් අපේක්ෂා කළා. මේ සියල්ලට අභියෝගයක් ගොඩනගලා තියෙද්දී අලුත් දිශාවක් හොයාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැද්ද? දැන් ඔබට කලින් කිව්වා වගේ අපනයනය සම්බන්ධ කියන්නේ අපට තිවිච්ච ප්‍රධාන මූලික අරමුණ තමයි ආනයන සීමා කිරීම රට තුළ නිෂ්පාදනය කිරීම අවශ්‍ය පරිභෝජනය සඳහා ඒ වගේම පැවති තත්ත්වයට වඩා අපනයනය කිරීම. එතකොට ගෝලීය වශයෙන් අපනයන වෙළඳපොළ ඉතාම දුර්වල මට්ටමක වැටලා තිබුණත් දැන් මේක කල්පනා කරන්නේ ගුවන් තොටුපළවල් වහලා. එතකොට කිසිවක් කළමනාකරණය වෙන්නේ නැහැ. මම හිතන්නේ යා ලංකා ආයතනය ඒ වගේම එකී කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ගම්මිරිස් ගොවියෝ කෑ ගැහුවේ අපේ ටික යන්නේ නැහැ රට කියලා. ඒ කියන්නේ තී හරි කුරුඳු හරි නිෂ්පාදකයෝ ව්‍යාපාරිකයෝ මට පෙන්වන්න මේ සත්‍ය හඬ සමාජයෙන් මතුවෙන අපේ බඩු ටික යන්නේ නැහැ. එහෙම කියලා එකක් නැහැ. ඒ වගේම අල ගොවියා ලුණු ගොවියා මේගොල්ලෝ පහුගිය සමාජය ඇතුලේ
මොකුත් කොරෝනා නැතුව කෑ ගැහුව මිනිස්සු අද කතා කරන්නේ ඇයි ඔවුන්ට අවශ්‍ය විදිහට ආනයන සීමා කරලා ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගෙනියන්න අවශ්‍ය කටයුතු කළා තිබෙනවා. කොරෝනා තත්ත්වය හමුවේ පවා මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශ කියනවා මේ කන්න දුන්නේ නෑ, මේවා මිනිස්සුන්ට නෑ. මේවා හුදු සමාජ මාධ්‍ය හරහා ආණ්ඩු කරනවා කියන කල්පනා කරන පිරිසකගේ දේවල්. හැබැයි සත්‍ය ජනමතය සහ මිනිස්සුන්ගේ කාරණා ඊට වඩා වෙනස්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්මේ මූලික අපේක්ෂාවන් පරමාර්ථ ඒ ආකාරයෙන්ම තියෙනවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම සෞභාග්‍යමත් පවුලක් ගොඩනැගීම. ඒකනේ මූලික අරමුණ. එතන ඉඳලා තමයි විනයගරුක සමාජය දක්වා එන්නේ. දැන් ඒ සඳහා අවශ්‍ය දේවල් වෙන්නේ නැද්ද? පාතාලය හරහා වෙමින් පැවතිච්ච අපරාධ මර්ධනය වෙන්නේ නැද්ද? කුඩු මර්ධනය වෙන්නේ නැද්ද? අනිකුත් මංකොල්ලකෑම් මිනිමරුම් ආදී මර්ධනය වෙන්නේ නැද්ද? මේ සියල්ලම වෙනවා. ඉතින් ඒවා වෙන්නේ දැන් මේක තමයි අපේ සමාජයේ තියෙන ප්‍රශ්නේ. හොඳ යහපත් දේවල් මේ අවුරුද්ද තුල කෙරිච්ච සම්පූර්ණයෙන් අමතක වෙනවා. උපාසනාව වගේම සමාජය අසන්නේ ආණ්ඩුව ෆේල්ද? ජනාධිපතිවරයා ෆේල්ද? ඉතින් ඇයි මම අහන්නේ විපක්ෂය විසින්, ඒ කියන්නේ ඊටාම දුර්වල විපක්ෂයක් විසින් ඔබ කිව්වා වගේ මතු කරන තර්කයක් මේක විපක්ෂයක් නෙවෙයි මම කියන්නේ. මුදල් ගෙවන සමාජ මාධ්‍ය බලකායන් ඉන්නවා. ඔවුන් විසින් නිර්මාණය කරන ටැග් එකක් අරගෙන තමයි කතා කරන්නේ. ඒක තමයි සමාජය ඇතුලේ ගොඩනගෙනට හදන වැරදි කියවීම. හැබැයි මේ වැරදි කියවීම නිවැරදිව ආණ්ඩුව කියවන්න නොගත්තොත් සමහරවිට සමාජයේ එතෙන් ඇදිලා යන්න බැරි කමක් නැහැ නේ ජගත්වල මහත්තයා. නෑ අපි ඒ කියන්නේ නිවැරදිම කියවීමකින් ඉන්නවා. ඒක කුමක් විදිහටද ඒ කියන්නේ ත්‍රස්තවාදය දකින ආකාරයෙන් ඔබ කිව්වාගේ 2015 දකින ආකාරයෙන් හෝ එහෙම නැත්නම් මේක අපි සාර්ථකයි කියලා ඊටාම සරලව අරගෙන ඉන්න තැනකනේ අපි ඊටාම ඔය කණ්ඩායම වලට වඩා සක්‍රියව අපි මේකට සක්‍රියව මැදිහත් වෙමින් මේක වෙන්නේ මොකද්ද? ඒකට අදාළ ක්‍රියාමාර්ග ගත යුත්තේ කෙසේද කියන එක පිළිබඳ කටයුතු කරමින් ඉන්නවා. අපි මේ කතා කරමින් ඉන්නේ වසරක ප්‍රගතිය පිළිබඳව සහ මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන අභියෝගය පිළිබඳව. දැන් ආර්ථිකයේ පැත්තෙන් තියෙන අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම තුළ ජනතාවට ලබා දුණු අපේක්ෂාවන් නැත්නම් පොරොන්දු සාක්ෂාත් කරන්න කටයුතු කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් ජගත්වලත් මත පැහැදිලි කිරීමක් කළා. එතනින් මෙහාට ආණ්ඩුව ගන්න වෙලාවේ සමාජ අපේක්ෂා කරපු කාරණයක් තමයි විනයගරුක රටක් නැත්නම් විනයගරුක සමාජයක්. විනයගරුක රටක් හරි විනයගරුක සමාජයක් හරි හදන්න මූලික පියවරක් තියන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවද? අපි කතා කරමු මේ විරාපෙන්. අපි යලිත් 7 වෙනි පැයට සමගින් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වත්ම සභාපතිතුමා ආචාර්ය ජගත් වැල්වත්ත මැතිතුමන් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතුමා සෞභාග්‍ය දැක්ම රට හදන ගමනේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කරපු සම්පාදක කමිටුවේ සමාජිකයෙක්. ඒ නිසා ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වෙන තැන අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව ඉස්සරට අරගෙන ගිහිල්ලා පොරොන්දුණු පරිදි සාක්ෂාත් කරගන්න අවුරුද්දක් තුල හැකියාව ලැබිලා තියෙනවද? නැත්නම් හැකියාව නොලැබුණේ ඇයි? ඒක හැකියාවක් බවට පරිවර්තනය කරගන්න මේ වෙලාවේ තියෙන සාකච්ඡාව මොකක්ද? මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් තමයි අපි ගැඹුරින් සාකච්ඡා කරමින් ඉන්නේ. ජගත් වැල්වත්ත මැතිතුමනි රට ජනාධිපතිවරයා පත් කර ගැනීම නැත්නම් මීට වසරකට කලින් අපේක්ෂා කරපු එකක් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණයක් තුල ආර්ථික අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම. අනෙක් පැත්තෙන් විනය පිරිහිලා තිබුණු තැනක විනයගරුක රටක් නිර්මාණය කරන්න විනයගරුක පිරිසක් නිර්මාණය කරන්න ජනාධිපතිවරයා උත්සාහය ගනී කියන අපේක්ෂාව ජනතාව තුළ තිබුණා. ඇත්තටම දැන් අර ගමන ආර්ථිකයේ යම් බාධාවක් ඇති වෙන්න පුළුවන් මේ තියෙන පවතින තත්ත්වයක් එක්ක. විනයගරුක රටක් හදන නැත්නම් විනයගරුක සමාජයක් හදනවා කියපු කාරණේ සාක්ෂාත් කරගන්න සමත් වෙලා තියෙනවා. පළමුව කිය යුතුයි මේ ලාංකීය සමාජය ඇත්තටම විනයගරුක සමාජයක්ව තමයි අතීතයේ පැවතුනේ. ඊටාම ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් පසු කලක ගේන බරපතලම සංකල්පය තමයි මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය. අනිකාට ගරු කළ යුතුයි කියන එක. ඉතින් මේ ගරුත්වය කියන එක ලාංකීය සමාජයේ සියලු ජන වර්ගයන් අතර ඒ ආකාරයෙන්ම තිබුණා. කියන්නේ යුරෝපය කියනකොට අපේ වගේ සමාජයන් පුරුෂ මූලික සමාජයන් කියලා ඒ කියන ඇමරිකාව ගත්තත් දැඩිව පුරුෂ මූලික සමාජයන්. දැඩිව වර්ගවාදී සමාජයන්. බ්‍රිතාන්‍යය ගත්තත් එහෙමයි. හැබැයි ලාංකීය සමාජය ඇතුලේ අපි කියන්නේ මව තමයි ගෙදර දෙවන්නේ නැත්නම් නිලීන මතු පිටට නොපෙනෙන ප්‍රධානිය. හරිද? ඒ කියන්නේ උනේ
බිරිඳ සැමියාට ගරු කළා වගේම සැමියාත් බිරිඳට ගරු කළා. දරුවන්ව හදා වඩා ගැනීම සඳහා යම්කිසි පාලනයකට තිබ්බත් දෙමව්පියෝ දරුවන්ට ගරු කළා දරුවන් කරනවා වගේම. හැබැයි පසු කාලීනව ඇතිවෙච්ච විවිධ දේවල් නිසා මේකට මම දිගින් දිගටම චෝදනා කරන්නේ 1977 ඇති වෙන විවෘතාර්ථිකය කියන නව ලිබරල්වාදී සමාජයට. එහිදී තමයි අපේ සමාජයේ විනය පිරිහෙන්නේ. අපි මේ විනය කියන එක අර මං කලින් කිව්ව තැනින් අරගෙන තාමත් අපේ සමාජයේ දෙමව්පියෝ දරුවන්ට ආදරය කරන බොහොම සුශික්ෂිත සමාජයක් තිබෙනවා. හැබැයි මේ විනය පිරිහීම පිළිබඳ කාරණා අපිට පෙනෙන්නේ මුදල් වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන සමාජයක් නිර්මාණය වුණා. ඒ කියන්නේ මුදල් පිළිබඳ මුදල් මත යැපෙන සමාජය ගොඩනගන යටත් වී තවදීදී. හැබැයි ඒ ජරා ජීර්ණ මට්ටමට ගෙනියන්නේ 1977න් පස්සේ. ඒ කියන්නේ පාතාලයේ මිනිස්සු මිනිමරුවෝ පන්සල්වල ප්‍රධාන දායකයෝ බවට පත් වෙන. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. කුඩු විකුණන එක, හොරකම් කරන එක, මිනිමරණ එක, වෙනත් සමාජ දුරාචාර කියන සමාජගත කරනවා. මේක තමයි ප්‍රශ්නේ. ඒක නිසා මේ විනයගරුක සමාජයේ ගොඩනැගීම පිළිබඳ කාරණාව ඇතුලේ තිබෙන්නේ නොකියා කියනවා නම් ඇමරිකාව වැනි රටවල් විශ්වාස කරන මානව අයිතිවාසිකම් පිළිබඳ කන්සෙප්ට් එක තමයි සංකල්පය තමයි මෙතන තියෙන්නේ. ඒකට තව ටිකක් එහාට යමින් අර සමාජයේ ඇතුලේ තිබිච්ච ගරුත්වය කියන කාරණාවත් නැවත ස්ථාපනය කිරීම මේක වැරදි එකක් නෙමෙයි. දැන් ඒකෙදී ප්‍රධාන කරුණු දෙකක් අපේ සමාජයේ තිබුණානේ. සමාජයේ බොහෝ දෙනාට අපිට මේ මතු පිටට නොවන කාරණාවකුත් තිබුණා. මුදල් උපයන මිනිස්සු ඉඩමක් විකුණාම ඒකෙන් මෙච්චර කප්පන් දෙනුන පාතාලෙට මේ අපිට නොපෙනෙන සමාජයේ මතු පිට කතා නොකරන තත්ත්වයන්. ඒවා සම්පූර්ණයෙන් නැවතිලා තිබෙනවා, නවත්තලා තිබෙනවා සමාජයේ අතිගරු ජනාධිපතිතුමාගේ පළවෙනිම සංකල්පය ආර්ථිකයට සමගම මේ සමාජය විනයගරුක කළ යුතුයි. දැන් ඒක ඇතුලේ දැන් ඒකේ තව පොඩ්ඩක් මෙහාට එන්නකෝ අපි. රජයේ පඩි ලබන රජයේ සේවකයෙක් තමන් ගන්න වැටුපට වැඩ කරනවද හෘද සාක්ෂියට අනුව කියන එක බලන්නට අවශ්‍යයි. මම හිතන්නේ ඒක 133ක විතර තමයි තිබුණේ. ඒ කියන්නේ රජයේ සේවකයෙක් සේවය කරන්න පැයටක කාලේ කොච්චර කැපවීම වැඩ කරනවද කියන එක පිළිබඳ කාරණාවක් තිබුණේ 133ක විතර. එය වර්ධනය කිරීම අවශ්‍යයි. විනයගරුක භාවය කියලා කියන්නේ ඒකයි. පාතාලය, කුඩු, බන්ධනාගාරය ඇතුළේ තිබෙන ඉඳන් කරන දේවල් මෙහෙයවීම නවත්තනවා වගේම මේවත් ඉතා අවශ්‍යයි. දැන් සමහර වෙලාවට ආගමික වශයෙන් සමහර ආගම්වල මේක කියනවා. තමන් යම්කිසි දෙයක් ගත්තොත් ඒකට වැඩ කරන්න. අපේ රටේ සමාජයේ ඇතුලේ කොච්චර මේ කාරණාව සාර්ථකව ඉටු වෙනවද? ගෘහස්ත හිංසනය, ළමා හිංසන, කාන්තා හිංසනය අපේ සමාජය ඇතුලේ සිදු නොවෙනවාද වෙනවාද? සමහරවිට මේවා එළියට එන්නේ නැහැ. හැබැයි විනයගරුක සමාජයක් බිහි කිරීම ඇතුලේ මේක තිබෙනවා. අපි චීනය ගත්තොත් එහෙම, රුසියාව ගත්තොත් එහෙම මේ සමාජ ඇතුලේ විශේෂයෙන්ම රුසියානු සමාජයේ ගත්තොත් එහෙම ඓතිහාසිකව ඉඳලා තමන්ගේ දේපල තමන්ට අයිති නැහැ. ඒ වගේම මේ දේපලවල බාරකාරයා වන ස්වාමිපුරුෂයා මත්පැන් බීම හෝ වෙනත් කිසිවක් නිසා පවුලට සහ දීප වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඔහු අයින් කරලා පවුලේ පුතාට හෝ වෙන කෙනෙකුට මේක පවරනවා. ඉතින් මම කියන්නේ එතෙන්ට යන්න කියලා. හැබැයි රාජ්‍ය මැදිහත් වීමක ප්‍රබල අවශ්‍යතාවක් තිබුණා. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා අංක 1ට මේ කාරණාව ඉටු කළා. අර ඔබ කියන ෆේල්ද කියලා අහන එක ඇතුලේ මේ සාර්ථකත්වයන් පිළිබඳව කතා කරන්නේ නැහැ. ඉතින් සාර්ථක වෙච්ච ප්‍රධාන අංශයක් තමයි මම කියන්නේ මෙන්න මේ කාරණා. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ වසරක ප්‍රගතිය තුළ යලි ආපස්සට ගිහිල්ලා ඒ සියල්ල පිළිබඳව නිරීක්ෂණය කරපුවාම තියෙන සමත්කමක්. ඒ සමත්කම සමාජයේ අංශ දෙකක් තුළ අපි හඳුනාගත්තා. අනිත් කාරණය තමයි ආණ්ඩුවක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව බලයට පත් වෙනකොට රටක් විදිහට ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක කරන ගනුදෙනුව බොහෝ වෙලාවට අනෙක් පාර්ශවයක කියපු කාරණාවක් තමයි ඒ වෙනකොට යම් ආණ්ඩුවට තිබුණා නම් ප්‍රසාදයක් ජාත්‍යන්තර මට්ටමින් මේ ආණ්ඩුවට ඒක ගිලිහි කියන කාරණය. ඔබතුමාලා කළමනාකරණය කරගෙන තියෙන ආණ්ඩුවක් විදිහට ගිලිහිලා තියෙනවද? නැත්නම් තාමත් ඉන්නේ අපේ හිටපු තැනද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් 2015 දී ඔය ප්‍රශ්නේම ආවා. කියන්නේ මේ
නව ලිබරල් වාදීන් ගෝලීයකරණය පිළිබඳව දැඩිව විශ්වාස කරනවා. හරි මේක තමයි දහරා දෙක. චීනය මේ මතේ නැහැ. රුසියාව මේ මතේ නැහැ. ඉන්දියාව මේ මතේ නැහැ. අපි ස්වාධීනව නැගී සිටිය යුතුයි කියන්නේ තනි ගෝලීය ධනේශ්වර නැත්නම් නවලිබරල්වාදී ආර්ථිකයක් කියන සංකල්පයට එරෙහි සමාජ ලෝකයේ තිබෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර් කරලා තිබෙනවා මේ ඇමරිකානුවාදය විසින්. දැන් ඇමරිකාව වෙන දේ බලන්න. ඇමරිකානු ජනාධිපතිවරයා පරාජයට පත් වෙලා ඉන්නේ. හැබැයි තාම ඌ ඒක දාලා යන්නේ නැහැ. මේ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන රට. හරිද? එතකොට ලෝකයට ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උගන්වන රට. කෙසේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද ඒ ප්‍රමාණයට තමයි අපි උඹලත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ කියන රට. හරිද? හැබැයි තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඉතින් මම කියන්නේ 2015 තිබිච්ච රජය පරාජය කිරීම සඳහා මම ඉතා වගකීමෙන් කියනවා ලෝකයේ යුරෝපා රටවල් ටික එක පෙළට හිටියා. එසේ වීමට එකම හේතුව තමයි ත්‍රස්තවාදය මර්ධනය කිරීම කියන කාරණා. ඒ රටවල් වල ඒක තරම්ම කාරණාවක් නෙවෙයි. ඇමරිකාව බින් ලාඩන් මරන්න ගුවන් සීමා උල්ලංඝනය කළා පාකිස්තානට එනවා. කිසිම විශ්වීය ආචාර ධර්මයක නැහැ. හැබැයි ඒ රටට තිබිච්ච දැන් ඒක බින් ලාඩන් මරා දාපු හමුදා කණ්ඩායමේ ප්‍රධානික නෝ ඔබ යනකොට අර බිරිඳ කොහෙද හිටියේ? ඔව් ඇඳුම් නැතුව මෙහෙම හිටියා. මොකද්ද කළේ? වෙඩි තියලා මරා දැම්මා. එතකොට මේ අර කාන්තාව පිළිබඳව තිබෙන ලෝකයට මවන ප්‍රමිනිසම් පිළිබඳ කාරණා ස්ත්‍රීවාදය සහ ගරු කිරීම නෑනේ. ඔවුන් ඒක කියනවා. මෙන්න මේ කාරණාව තමයි LTT ඩෑස්පෝරා පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා පෙස්සන් ලියන දැන් එහෙම ඉන්නවනේ. සමහර වෘත්තීය සමිති තියෙනවා කරන්නේම පෙස්සන් ගහන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනකොට ලංකාවේ සංගම් කීපයක නියෝජිතවම දැකලා තියෙනවා. ඔවුන් එදා ඉඳලා යන ඔවුන්ගේ රස්සාව ඒ ශේෂ්ත්‍රය පිළිබඳව වෘත්තීය අතිවාසිකම් රකින්න එක නෙවෙයි. අන්න අර වරප්‍රසාදිත ගන්න. ඒ වගේ LTT ඩෑස්පෝරාවත් දිගටම කරේ ඕක. ඒතර අර බොහොම සමාජගත වෙලාය ප්‍රජාතන්ත්‍රවාදයේ මත පිහිටලා කියන රටවල් තමන්ගේ රජයේ රෙදි නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරනකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී බව පෙන්වීම සඳහා මොකද කරන්නේ? මෙන්න මේ ලෝකයේ අනිත් රටවල් තියෙන ප්‍රශ්න ටික ගන්න. අමුවේ කුවේට් යුද්ධයේදී සියලු ජාත්‍යන්තර සීමාකම් ඉවර කරන රටවල් මේක කරනවා. හැබැයි ඒක නිසා තමයි 2015 තිබිච්ච රජය වෙනස් කරන්න මෙහෙ තියෙන්නේ. 2019 එහෙම ඉන්නේ නෑනේ. ඒ හිටපු රජය රැක ගන්න. ඒ කියන්නේ ආපහු රාජපක්ෂ රජයක් එනවා කියලා දැන ඒ ගෝලීය රටවල් කවුරුත් නිදිහත් වෙන්නේ නැහැනේ. ඒ නිසා මම ඉතා වගකීමෙන් කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ වේවා යුරෝපීය රටවල් අපි දැක්කා මේක. පහුගිය කොරෝනා කාලය ඇතුළත එසේ සහයෝගය නොදැක්වූ රටවල් ඇවිල්ලා ඔවුන් ගුවන් ගමන් පවත්වාගෙන යන්න කැමති, අපිත් එක්ක රට ඇරියන් පස්සේ සංචාරකයෝ යන්න කැමති මහ විශාල සාකච්ඡාවක් තියෙනවා. ඒවා නිකන් මම මේක සක්‍රීය සමාජිකයෙක් විදිහට මම කියන්නේ අපිට මේවා සමාජීය ඉදිරියේ තියලා බොරු කියන්නේ අපි මෙහෙම කරනවා කියලා මේ ප්‍රචාරකවාදී ලාභයක් ලබා ගැනීම වුණාම මේ රජයට නැහැ. ජනාධිපතිතුමාට නැහැ. එසේ නොවන්නට ඒ ජාත්‍යන්තර සම්බන්ධතා මම හිතන්නේ කවර කිසි කලකටත් වඩා ශක්තිමත්ව තිබෙනවා. හැබැයි සමහර වෙලාවට ට්‍රම්ප් පාලනයේ බිඳ වැටීම ඊට පස්සේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා බවට පත්වීම රටට අභියෝගයක් නෙවෙයි. සමහරලාට විචාරකයන් කියන කාරණා තමයි ට්‍රම්ප්ට එච්චර ලොකු උමනාවක් තිබුණේ නැහැ ආසියාතික රටවල් වලට බලපෑම් කරන්න. හැබැයි ජෝ බයිඩන් එතනින් එහාට ගිහිල්ලා ඒ විප්ලවය කරයි කියන අදහසක් යෝජනාවක් සමහරලාට විචාරකයෝ තුල තියෙනවා. ඒ අභියෝගයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හෙට එන එකක් නැති වෙයිද? ඕකට කියන්නේ කූකුරුවෙක් කිඹුලෝ දකින්නයි කියලානේ. ලෝකයේ වෙන ඕනම වෙනසක් ඇමරිකාවට සුරිකුණාටුවක් එනවා නම් ඒක කොයි වෙලාවද ලංකාවට බලපාන්නේ කියලා විපක්ෂය සහ බොහෝ දෙනා කල්පනා කරන් ඉන්නවා. මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ ඇමරිකානු ආර්ථිකය මුළුමනින්ම පාහේ බිඳ වැටුණු මට්ටමක තියෙනවා. ඉතින් ඇමරිකාව ඉස්සරහා තිබෙනවා ඒ අභියෝගය. ඔවුන් මානව හිමිකම් සංවිධානවල එක්සත් ජාතීන්ගේ සංවිධානවල කරපු කාර්යභාරය පහුගිය කාලේ
දුර්වල වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාම පිළිගත්තා, ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගත්තා මේක මහා මුලාවක් කියලා. ඒක ලෝකයේ ඇමරිකාවට එරෙහිව ලෝක ජනමතයක් හැදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන මානව හිමිකම් කවුන්සිලේ වගේ දේවල් කොයි විදිහට පාවිච්චි කළාද පහුගිය කාලේ. ඇත්තටම ඇමරිකාවත් එක්ක තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතා, කියන්නේ අපි කල්පනා කරන ඇමරිකාව අපේ අම්මේ අපිට අනේ කියාගෙන ඉන්නවා නම් හරි හොඳයි කියලා. හැබැයි අනික් පැත්තෙන් මුළු ලෝකයම තරහ කරගත්තා ට්‍රම්ප්ට ඉස්සෙල්ලා හිටපු පාලන කාලේ. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් එකේ යම්කිසි වෙනස්කම් ඇති කළා. ඕක නෙවෙයි මට ලෝකයේ ඕන කියන තැනට හිටියා. උතුරු කොරියාවටත් ගිහලා සාකච්ඡා කළා. හැබැයි ඌට යම් යම් රණ්ඩු තිබුණා චීනියත් එක්ක. කියන්නේ මේ පවර් එක බටහිරින් නැගෙනහිරට යෑම නැවැත්වීම සඳහා ක්‍රියාදාමයක් තිබුණා. මේවා ඒ විදියටම අදත් වෙනවා. දැන් ඔය වර්තමානයේ පැමිණෙන ජනාධිපතිවරයා ඒක අපි සුබ පතන්නට ඕන වූ කවර දේශපාලන මතය දරුවත් ඒක මම නැහැ කියන්නේ නැහැ. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී මහගෙදරම ඒක තාම වෙන්නේ නැහනේ. හිටපු ජනාධිපතිවරයාම කියනවානේ නෑ දැන් ඡන්දේ නවත්තන්න ගණන් කරන්න එපා කියලා. හරිද? එතකොට මේ වගේ දේවල් අතරමැද ඔවුන්ගේ ආර්ථිකයට වෙච්ච අලාභහානිය දැක්කේ නැහැ. ඔව් කළු ජාතිකින් එක්ක රණ්ඩු කරන්න ගියා. ඉතින් මම හිතන්නේ ලෝක තත්ත්වයන් වෙනස් වෙලා තිබෙන්නේ. ඇමරිකාවට හිරුතු දැන් මං කියන්නේ මේ කූකුරුවෙක් කිඹුල දකින්න කියන එක මං කියන්නේ දැන් බොහෝ දෙනා කල්පනා කරනවා දැන් විපක්ෂය මොකද කල්පනා කරේ ඉස්සලා 20 වෙනි සංශෝධනය ජය ගන්න ආණ්ඩුවට බෑ. ඒක ආණ්ඩු පක්ෂයේම සමහර අයගේ කතා. ඉතින් ඒ වෙලාවේ උනේ ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය වගේ විපක්ෂයේ කාර්යභාරයත් කළා. විපක්ෂයේ කල්පනා කරන්නේ ඒකෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේක නෑ. එහෙම උනේ නැහැ. ඉතින් ඒ වගේ ආණ්ඩුව උපාය උපක්‍රමික මාර්ගවල යනවා. ඒ වගේම තමයි ඔය ඔබ කියන කාරණා පිළිබඳ වෙනත් දී කිව්වොත් ආපහු යුද අපරාධ චෝදනා එයිද මේ එන්න පුළුවන්. එසේ පැමිණීමට ඉන්දියාව, චීනය, රුසියාව මේ රටවල් තුනම ආරක්ෂක කවුන්සිලේ ඉන්නවා. තව දෙකයි ඉතුරුලා තියෙන්නේ. ඒතර 100% එකඟතාව නැතුව ওই කිසිම ක්‍රියාමාර්ගයකට යන්න බෑ. ඇමරිකාව අනෙක් රටවල් වලට අපි මත සම්බාධක පනවයිද මොනවා කරයිද කියන එකට වඩා ඔවුන් මත සම්බාධක පනවාගෙන ඉවරයි ආර්ථික කාරණාවේදී. එය ඇමරිකානු සමාජය ගොඩ දමා ගැනීම ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ කාරණාව දැන් ඔබ අහුවනේ කලින්ම ලංකාව මේකේ ෆේල්ද ආර්ථික කළමනාකරණය දුර්වලයිද මේක සසඳන්න ඇමරිකාව වගේ රටක් එක්ක ඇමරිකාව වගේ රටක ඇමරිකාවත් එක්ක හරිද ඔවුන් මේ වසරක් කීපය තුළ සහ මේ වසරේ ඇති කරගත්ත අවපාතය කොච්චරද කියලා බලන්න ඕන. ඉතින් ඒ තත්ත්වය අනුව මම කියන්නේ ඔවුන්ට එහෙම තැනකට යනවා නම් ඒක අපට එපා කියන්න බෑ. ඒක කළමනාකරණය කර ගැනීම පිළිබඳ කාරණාවක් ගැනත් අධිකරු ජනාධිපතිතුමා රජය අපි සූදානමින් ජගත් වෙල්ලත් මත දැන් ඔබතුමා පැහැදිලි කරපු කාරණාව තුළ ඔබතුමා රට ගන්නකොට ආයෝජකයන්ගේ සම්ප්‍රාප්තියක් අපේක්ෂා කළානේ. අලුත් ආර්ථික කලාප තුළ ඔබතුමාලා ආයෝජකයෝ වෙයි කියලා කල්පනා කරා. දැන් ඔබතුමා සඳහන් කරන එක පැත්තකින් ඔවුන්ම ස්වයං ආර්ථික සම්බාධක දාගෙන තිලා ආර්ථික අවපාතයක් තියෙනවා කියලා. ඔබතුමාලා එතකොට සෞභාග්‍ය දැක්ම තුළ අපේක්ෂා කරපු ආර්ථික කලාප තුළ ඉදිකරන්න සූදානම් වෙන ආර්ථික පුනර්ජීවනයේ අර ආයෝජකයන්ගේ සම්ප්‍රාප්තිය උතරින්ම නවතිනේ. එතකොට ඔබතුමාලට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්කගත අපේක්ෂාවන් වලට යන්න බැරි වෙනවා. ආයෝජකයෝ අද ඉන්නේ ඇමරිකාවේ නෙවෙයි. නෑ සමහර මේ බලපෑම තියෙනවනේ හැම රටකටම. රොය අවපාතය තියෙනවනේ හැම රටකටම. ඔව් දැන් කොරෝනා තත්ත්වය පාලනය වෙන්නේ නැතුව එයාපෝට් එක අරින්න බෑනේ. අංක 1. ඒතර ඒවා අවශ්‍යයි. එතකොට ඒ නිසා රජය ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්නවා වෙනුවට රාජ්‍ය ව්‍යවසායන්ගෙන් දේශීය ආයෝජකයන්ගේ ආයෝජනයන් එක්ක ඒවා සියල්ලම කරන්නට ලෑස්ති. කියන්නේ දැන් උදාහරණයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් බෙහෙත් පිටරට යවන ඖෂධ නිෂ්පාදන කලාපයක් ආරම්භ කරන්න යනවා. එතකොට ඒ නැත්තම් B ප්ලෑන් A නැත්තම් ප්ලෑන් B කියන එක හැම වෙලාවෙම තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔබතුමාට ඔප්ෂන් 1 ඔප්ෂන් 2 තියෙනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ විදේශ ආයෝජකයන් කැමති චීනය වේවා, ඉන්දියාව වේවා, ඇත්තටම ඇමරිකාවත් ඉන්නවා. බොරු කියන්නේ නැහැ ඇමරිකාව පවා මේ ලංකාවට ඇවිල්ලා ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් දැන් ඕකට
විවිධ මුහුණුවරයන් දුන්නට ඇමරිකානු රජය සහ ඇමරිකානු ව්‍යාපාරික පන්තිීන් වෙනස්. ඔවුන් ඉතාම සාමකාමී සමාජයක් ඇතුළේ විනයගරුක සමාජයක් ඇතුළේ මේ විනයගරුක භාවය පිළිබඳ කාරණාව එතෙන්ටත් අදාළයි. ඉතින් පසුබිම ඒ සඳහා සකස් කරලා තිබෙනවා. කොරෝනා පාලනය කර ගැනීම මම හිතන්නේ මැයි මාසයේ විතර වෙනකොට දැනට ඖෂධ දෙකක් අත්හදා බලලා තිබෙනවා. එහි සාර්ථකත්වයන් දකිනවා. එකක් ඇමරිකානු සමාජය දැඩිව විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් එක්ක මාස කීපයක් තුල වෙනස්කම් සිදුවිය හැකියි. හොඳයි. අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ ආණ්ඩුව පත් වෙනකොට ජනතාව අපේක්ෂා කරපු දේවල්ද සිද්ධ වුණේ. සමහරවිට විශ්වගේනාවේ ජනතාව අපේක්ෂා කරපු දේවල් නෙවෙයි. ඒ තුල අර ආණ්ඩුව පත් කරගෙන සග වෙදගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගයේම තාමත් ඉන්නවද ආණ්ඩුවත් එක්ක? අපි ප්‍රශ්න කරමු විරාමෙන් පස්සේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනාධිපතිවරයා වෙලා වසරක් සම්පූර්ණ වෙනවා තව දින දෙකකින්. අපි මේ සාකච්ඡාව කරන්න වසරක ප්‍රගතිය මොකක්ද වුණේ? නැත්නම් වසරක ජනාධිපතිවරයා බවට පත් වෙලා එතුමා රට වෙනුවෙන් මොනවද කළේ, ඔබ වෙනුවෙන් මොනවද කළේ කියන කාරණේ සම්බන්ධයෙන් එතුමා රට හමුවේ තබපු, ඔබ හමුවේ තබපු සෞභාග්‍ය දැක්ම රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශය සාක්ෂාත් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා, සමත් වෙලා තියෙනවද? මේ අවුරුද්ද කාල සීමාව තුළ ඔබ අපේක්ෂා කරපු දේවල් ඒ ඉලක්කයකට රට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවද? එහෙම බැරි වුණා නම් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ ගතිකාචාර්ය වර්තමානයේ රක්ෂණ සංස්ථාවේ ගරු සභාපතිතුමා ආචාර්ය ජගත් වැල්ලවත්ත මැතිතුමන් එක්ක. ජගත් වැල්ලවත්ත මැතිතුමනේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට එතුමා පැහැදිලිවම කිව්වා 19ත් එක්ක යන්න බෑ මම වෙනසක් කරනවා කියන කාරණේ. හැබැයි 20 ගෙනාවුවාම අර ජනාධිපතිවරයා බවට පත් කරන්න එකරාශී වුණු පිරිස සහ 3-2 බලයක් ලබා දෙන්න ඒකරාශී වුණු පිරිස යම් තැනකදී විසිරෙනවා අපි දැක්කා. යම් විවේචන එනවා අපි දැක්කා. එක හැම එකනාම එක තැනකට එනවා අපි දැක්කේ නැහැ. සමහර වෙලාවට මේක ඉස්සරහදී වැඩි වෙන්න පුළුවන්. රට අපේක්ෂා කරපු දෙයක්ද ගෙවුණු වසර තුල 20 ගෙනලා කළේ? ඒ විසිරිච්ච අය යම් තැනකට ආවා. ඒ තමයි ඡන්දි දවසේ. 148යි අතරම ඡන්දි තුනේ ආණ්ඩුවට. කතානායකවරයා විදියට එක්කෙනෙක් ගියාම 149 වෙනවා 150. මෛත්‍රීපාල සිරිසේන යාදවපා ඡන්දි පාවිච්චි ගන්න නැහැ කිව්වා 148 වුණා. එතනම නොඑකකතාවන් තිබුණා. ඔබතුමාගේ පිළිතුර සාධාරණයි පාර්ලිමේන්තුව ඇතුලේ කියන කාරණේදී ආසනසං. හැබැයි එතනින් මෙපිට ආණ්ඩුව පත් කර ගැනීම වෙනුවෙන් දරදිය ඇදපුවා. අපි කියන්නේ මහසංඝරත්නය පවා යම් තැනකදී විවේචනයක් කළා. ඔබ මට උත්තර දෙන්න දෙන්නේ නැහැ නේ. ඔබතුමා පාර්ලිමේන්තුව ඇතුලේ කියන ගණන් හැදීම සාධාරණයි. මම ඒ විරුද්ධ වෙච්ච කණ්ඩායමේ හිටපු අපි ඡන්දෙ දෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු අතාරිනවා කිව්ව മന്ത്രിවරු පවා ඡන්ද මේක බලහත්කාරයක් නිසා වුණේ නැහැ. මෙන්න මේක තමයි දැන් ඒ රණ්ඩුව ඔබ කියන වගේ ජනතාව දැක්කා. හැබැයි රජීම පාර්ශවයක් විසින් විපක්ෂයේ කාර්යභාරයත් කළා. මේක පළවෙනියත් හදා බැලීම වුණේ නැහැ. හරිද? අවස්ථා ගණනාවකදී මේ ප්‍රතිවිරෝධය ආණ්ඩුව ඇතුළේම විරුද්ධව කතා කරන පිරිසකුත් ඉන්නවා කියන කාරණාව දැක්කා. හරිද? එතකොට විපක්ෂය කල්පනා කළා මේක ගැන අපි ජනමතයක් ගොඩනගන්න ඕනේ නැහැ. ආණ්ඩුවේම කණ්ඩායම් රණ්ඩු කරමින් ඉන්නවා. ඒකින්ද අපි මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ කියන එක. දෙවෙනි කාරණාව තමයි සමාජයේ ජනප්‍රියවාදයේ උදෙසා කතා කරන පිරිසකුත් ඉන්නවනේ. ඒ පිරිස හොඳටම දන්නවා තමන් මෙතන ඉන්නේ මොකක් නිසාද, දැන් පොහොට්ටුවෙන්ද ආවේ, වෙන පක්ෂයක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තිබෙනවා මේ පොදුවේ ගොඩනගෙනවා යයි කල්පනා කරන විරෝධතාව පිළිබඳ ජනතා මතය තමන්ගේ පැත්තේ තියාගන්න ඕනේ කියලා කල්පනා කරනවා. හැබැයි දැන් එතකොට මතවාදී මේ වශයෙන් ඒ කියන්නේ කතාකරුවෝ විදිහට මෙතෙන්ට යනවා. මම එකක් කියන්න ඕනේ ඔබත් ඉන්නේ ජනමාධ්‍යවේදියෙක් විදිහට ජනමාධ්‍ය ඇතුලේ ගොඩනගෙන පොපියුලැරිටි එක සහ විවේචන පිළිබඳව. හරිද? හැබැයි රටක ආණ්ඩු විරෝධයක් 20 වෙනි සංශෝධන විරුද්ධ 19 වෙනස් කරනවා කියන එක පිළිබඳ කාරණාව සමාජයේ විසීම ඉල්ලා සිටි දෙයක්. පළවෙනි දේ තමයි පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ කාරණා ඔක්කොම මේවත් එක්ක ආවේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සක්‍රියව ක්‍රියාත්මක වුණා 19 ගෙන් ඉස්සෙල්ලා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවම අකර්මණ්‍ය වෙනවා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය පවත්වා ගන්න බැරි වෙනවා. මේ මෙන්න මේවත් එක්ක මම කියන්නේ සමාජයේ ඇතුළට කාන්දු වෙච්ච මිනිස්සුන්ට දැනුණු දේවල් තිබුණා. අද වෙනකම් පළාත් සභාවක් නැහැ නේ. ඒතර පළාත් සභාව ඉටු කරන ඕන කාර්ය ඉටු කරන්නේ කවුද?
මේවා සමාජයට දැනෙනවා. අනික් පැත්තේ සමාජයේ ප්‍රශ්න කරන්න පුළුවන් 20 ගෙනාවට පස්සේ පළාත් සභාව තියයිද කියලා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ තත්ත්වය වෙනව තිබෙනවා නම් අනිවාර්යෙන් පළාත් සභාව මැතිවරණ. මොකද හේතුව පළාත් සභාව කියන සංකල්පය 13 වෙනි සංශෝධනයත් එක්ක බැඳිච්ච එකක්. හැබැයි ඔබතුමා ඔය කියන කාරණේට එහා ගියපු මතයක ඉන්නේ විශේෂ ඇමතිවරයා. ඔබ බලන්නකෝ. සරත් වීරසේකර මහත්මයා යම් තැනකදී අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කරනවා පළාත් සභාව කියන කාරණේ අපේ රටට අවශ්‍යද කියන කාරණේ සම්බන්ධයෙන්. ඔව් සමාජයේ මේ මතය සාකච්ඡා කරන ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ. 1987 පළාත් සභාව ගේනකොට පළාත් සභාව ඕනේ නැහැ කියලා කිව්වා. ජනතා විමුක්තිවරණ කිව්වා. හැබැයි ඊළඟ පළාත් සභාව මැතිවරණදී ජනතා විමුක්තිවරණ ඡන්දය ඉල්ලනවා. ඉතින් මතවාද සහ පක්ෂ පවත්වාගෙන යන ගොඩනගන සංවාදයි ක්‍රියාවයි දෙකක්. ඉතින් අපි අපේ ඇමතිවරයා වගේ අයට උන්ට මතවාදයක් තියෙනවා. සිංහල ජාතිකත්වය ආගමිකත්වය පදනම් කරගත්ත මතවාද තියෙනවා. ඒක ඇත්ත. ඊව සක්‍රීයව හැම පුද්ගලයාටම තමන්ගේ මතය තමන්ගේ කණ්ඩායමේ මතය දැරීමේ ඉඩ තියෙනවා. ඔබතුමා මේ කියන්නේ වසරක් ගත වෙන තැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව බාරගෙන ආපු ගමන් මඟ තුල අනෙකුත් ජනාධිපතිවරුන්ට වෙනස් විදිහට වෙනස් ජනාධිපතිවරයෙක් කියන තැනද ඔබ මේ සාකච්ඡාව අරගෙන ඉන්න හදන්නේ? අනිවාර්යයෙන් මම කියන්නේ ගෝඨා ෆේල් කියන එක විපක්ෂය කියනකොට මම නම් කියන්නේ ගෝඨා වෙනස් කියලා. ඔබතුමා මොකක්ද වෙනස් කියන්නේ මොන කාරණා තමයි මම හිතන්නේ මේ හිටපු ජනාධිපතිවරයෙක් බවට ගෝඨාභය ජනාධිපතිතුමා තාම පත් වෙලා නැහැ. එතුමා තමන්ගේ දැන් මම හිතන්නේ 4000ක විතර ආරක්ෂක බලකායක් හිටියා ජනාධිපති ආරක්ෂක අංශයේ. ඒකට රක්ෂණ සංස්ථාවේ ගොඩනැගිල්ලක් දීලා තිබුණා. දැන් ඒක අපිට බාර ගන්න කියලා අපව කිව්වා. ඉතින් මමත් ගිහලා බැලුවම ඇයි කියලා අද ඉන්නේ 250ක විතර ආරක්ෂක බලකාය. ඉතින් එතුමා තරම් අනතුරට මුහුණ දීපු කෙනෙක් නැහැ. හැබැයි මේව අනවශ්‍ය කියන්නේ රටක් ආරක්ෂා කරන් තියෙන ආරක්ෂක හමුදා බලකායන්ගෙන් 4000ක් එක පුද්ගලයෙක් ආරක්ෂා කරනවා. ජනාධිපති කාර්යාලයේත් ඒ හා සමාන පිරිසක් හිටියා 2500ක් විතර. ඒ ඔක්කොම අයින් කළා 250ක විතර ප්‍රමාණයක් තමයි ජනාධිපති කියන්නේ රටක මේවා මේ සමාජය දන්නේ නැහැ. ඕනම ජනාධිපතිවරයෙකුට තියෙනවා අයිතියක් ඔහුට අවශ්‍ය ඕනෑ තරම් කාර්යමණ්ඩලයක් පත් කරගන්න. හැබැයි ඒ ජනාධිපතිවරයා යනකොට ඕන්න යනවා. ඉතින් මේ ජනාධිපතිවරයා 250කටත් වඩා අඩු සංඛ්‍යාවකින් තමයි ජනාධිපති කාර්යාලය කරන්නේ. එතුමා ජනාධිපති නිවසට ගියෙත් නැහැ කොහෙවත් ගියේ නැහැ. එතුමා තාම තමන්ගේ ගෙදර ඉඳලා එනවා. ඒ කියන්නේ එතුමා දන්නවා. මේක යුරෝපා ආදර්ශයද මන් දන්නේ නැහැ. ආපහු අපි මොන මන්දිරේ හිටියත් ගෙදර යන්න වෙනවනේ. සමහර ජනාධිපතිවරු නම් Tamanටම ඉන්න මාලිගා හදාගත්තා ඒවා වුණා. හැබැයි මෙතුමා ඒක දන්නවා. පාරක් වහන්නේ නැහැ මෙතුමා යනකොට. ජනාධිපති රුව වෙනුවට කිව්වා ඕක එපා රාජ්‍ය ලංචනේ ගහන්න. ඔබ දන්නවද ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් මවලා ජනාධිපතිවරයාගේ පින්තූරය ගහන රාජ්‍ය ආයතනවල කොපමණ මුදලක් වැය කරාද කියලා. ඒක මිලියන් ගණනාවක්. ඉතින් මේවායේ පොඩි කාරණා තමයි එහෙම වෙනවා. එතුමා දැන් අපි සාමාන්‍යයෙන් දේශපාලනය කරනවානේ. එතුමා කිව්වා පහුගිය මැතිවරණයේදී කිසිම සභාපතිවරයෙක් දේශපාලන කාරණාවට මැදිහත් වෙන්න මේ තමන්ට වාසිදායක තත්ත්වයක් ඇති කරගන්න ජනාධිපතිවරණයක් පිළිබඳව. මේ වගේ ලයිස්තුවක් හැදුවොත් පේලියට කියන්න පුළුවන් මේ ජනාධිපතිවරයා වෙනස් කියලා. හැබැයි උදාහරණයක් විදිහට මගුල් ගෙවල් වලට යන එක, කොටහළු මංගල් වලට යන එක සාමාන්‍ය සමාජය සතුටටපත් කිරීම සඳහා හම්බෙන හේතුව තමයි ජනාධිපතිවරයෙකුට අවුරුදු 5ක කාලය ඇතුළත මේ ඔක්කොමත් ඉටු කරාන් පස්සේ ඇත්තටම වැඩ කරන්න වෙලාවක් තිබුණේ නෑ වගේ තමයි. ජගත් වලතුමත් මේ අවසන් විනාඩි කිහිපය තුළ ඔබතුමා දකින්නේ නෑනේ ආණ්ඩුවේ කිසිම වැරද්දක්. ඒ කියන්නේ කිසිම අඩුපාඩුවක් දකින්නේ නැහැ. කිසිම අසමත්කමක් දකින්නේ නැහැ. හෘද සාක්ෂියට එකඟව ඇත්තටම අසමත්කමක් කියන්න ඔබතුමාට හැකියාවක් නැද්ද නැත්තම් දකින්නේ නැද්ද? නෑ ආණ්ඩුව ගත්ත මොකද අපි මේ ආණ්ඩුව ගත්තේ පහුගිය ආණ්ඩුවක තිබිච්ච දේවල් එක්කනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් අර ඔබ කියවනේ ජනමතයක් තිබුණාය 20ට එරෙහිව කියලා. අර 20ට ඡන්දෙ දීලා ඡන්ද වෙනකම් කවුරුත් ගෝලාහල කරන්න ආවේ නෑනේ. උද්ඝෝෂණය කරේ නෑනේ. සමාජ මතයක් ගොඩනැගුවේ නෑනේ. ඉතින් අර 20 සම්මත වුණාම කවුරුත් ඒක ආවේ නෑ. මම කියන එක තමයි මේ සමාජ මාධ්‍යවලට ප්‍රධාන ජනමාධ්‍යවලටත් වඩා සමාජ මාධ්‍යවලට මේවා මතු කරනවා. ඉතින් ආණ්ඩුව සාර්ථකයි නම්
මම මොකටද ආණ්ඩුව අසාර්ථකයි කියලා හිතන්නේ? මම යන්න ඕනද ඒ සමාජ මතවාදයත් එක්ක අපි ආණ්ඩුව කරන මිනිස්සු විදියට අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු නැති. මම ගත්තොත් පෞද්ගලිකව මගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මගේ අඩුපාඩු මට වඩා ඔබට පෙනෙනවා ඇති. හැබැයි ඒවා කොච්චර දුරට අපි කරගෙන යනවද කියන එක තමයි ස්වයං විවේචනය. අපි මේ ආණ්ඩුව ඇතුලේ දකින දේ තමයි ඒ ස්වයං විවේචනය තිබෙනවා. එහෙම නැතුව ඔබ අසනවා වගේ අපිට අඩුපාඩු තිබෙනවා, පෙනෙනවා, ඒක නොදක ඉන්නව නෙවෙයි. අඩුපාඩුවක් තිබුණොත් ඒ නිවැරදි කර ගැනීමේ තැනත් මේ ආණ්ඩුව ඉන්නවා. ඒ නිසා තමයි බොහොම සක්‍රීයව අනිකුත් මතවාදයන්ට දැන් මේ ආණ්ඩුව තනිව ගොඩනගුනේ නෑනේ. විවිධ බලවේග එකතු වෙලා ගොඩනගුනේ. ජාතික බලවේග, ජාතික සංවිධාන, පක්ෂ බලවේග, අනිකුත් පක්ෂ මේ සියල්ලේ එකතුවෙන් තමයි ආණ්ඩුව ගොඩනගුනේ. ඔවුන්ගේ මතවාදයත් එක්ක ආණ්ඩුව ඉතා හොඳින් ක්‍රියාවට නැංගෙනවා. කොරෝනා තත්ත්වයන් නිමාවටපත් වූ සැනින් ඒ පිබිදීම කොච්චර සාර්ථක වෙලා තියෙනවද කියන එක දකින්නට පුළුවන්. සැබවින්ම ජනතාව අපේක්ෂා කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් රට බාර දීලා සෞභාග්‍යමත් රටක්. ඒ රටේ හෙට දවස වෙනුවෙන් මල් පූදින දවසක ඒ සුවඳ විඳින්න ඒ ලස්සන දකින්න සියලු දෙනා සූදානම්ෙන් හිටිය අවුරුද්දක් ගෙවිලා තියෙනවා. මෙතුම සඳහන් කරන විදිහට මාස 2යි ආණ්ඩුවට හරියට දුවන්න පුළුවන් උනේ. අනිත් මාස 10ක කාලෙම කොරෝනා වසංගතේ වෙලාගෙන තිබුණා. අපි බලමු තවත් අවුරුදු 4ක් ආණ්ඩුවට ඉදිරි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙනස් ජනාධිපතිවරයෙක් කියන තැන ඉඳන් රටේ හෙට දවස කොහොමද ජනතාවට සුබවාදී කරලා දෙන්නේ කියලා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වර්තමන් රෂ්‍යන් සත්තාවගර සභාපතිතුමාට ආචාර්ය ජගත්වල මැතිතුමාට අද 7 වෙනි පැයට අවිල්ලා මේ සාකච්ඡාවට වාඩි වීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙන්නේ. අපේ අපේක්ෂාවත් පළබර රටක් නැත්නම් සෞභාග්‍යමත් රටක්. අපි බලමු රටේ හෙට දවස කොහොම වෙයිද කියලා. හෙටත් අපි මුණ ගැහෙන 7 වෙනි පැයේ ඉන්න ඒ ගැන කතා කරන්න. අයිබෝවන්.